ආයුබෝවන් හැමෝටම අපි ඊයේ නැත්තම් මීට කලින් දිනේ අඟහරු ආදා දිනේ ඔයගොල්ලන්ට තව වීඩියෝ එකක් දැම්ම සංඛ්‍යානය. ඉතින් මේ දාන්නේ සංඛ්‍යානය ලාස්ට් ෆයිනල් අන්තිම එකකින් අන්තිමම වීඩියෝ එක. මට ඊයේ මගේ අතින් පොඩි වචනයක් එහා මෙහා වුණා. මම කිව්වා මේක අවසාන වීඩියෝ එක කියලා. නමුත් එතන තියෙන කෙටි ප්‍රශ්නය පමණයි. හරි. එතන පොඩ්ඩක් එකට සමා වෙන්න ඕනේ. මෙන්න මේක තමයි අවසානම වීඩියෝ එක. ඉතින් අවසාන වීඩියෝ එක කියලා කිව්වට පස්සේ සබ්ජෙක්ට් එකේ සංඛ්‍යානය කියන වාර විභාගයට තියෙන කොටසේ 100ම අන්තර්ගතද කියලා අහුවොත් මම කියනවා 90යි තියෙන්නේ කියලා. ඉතුරු 10%න් ඒ විද කියලා අහුවොත් ඉතුරු 10%න් එන්නේ නැහැ. අවුත්යි පන්ති කරන්නෙත් නැහැ. ඇයි? මම කිව්වා 2015 2014 ඉඳගෙන අවුරුදු අන්තිම අවුරුදු 6 අන්තිම අවුරුදු 5 තමයි මම ටාගට් කරන්නේ. මොකද එතනින් එහා ඔයාගේ රටාව මේ අවුරුදු වෙනස් කරොත් ෆේල් වෙන ප්‍රමාණය අතිශයින්ම වැඩි වෙනවා. කවදාවත් වෙන්නේ නැහැ. ඉතින් ඇයි ළමයි 2018 දුන්නට වඩා අමාරු කරන්න පේපර් එක. අර 10% දැම්මොත් එහෙම ළමයි අනාථ වෙනවා. හරි? ඒ නිසා බය වෙන්නට එපා. කිසි දෙයකට බය වෙන්න එපා. මේ ටික කරලා යන්න. ඔයාලට මේ ටික කරලා ප්‍රශ්න කරගන්න බැරිමොත් එහෙම විභාගය ඉවරලා කතා කරන්න. ඉතින් මම දෙන්න පුළුවන් සියල්ලම ඒ ආකාරයෙන්ම තියරි කරලා ඉවරයි. හරි? මේක තමයි අවසාන එක. දැන් හොඳට බලා ගන්න. මාරම ලේසි වැඩක් තියෙන්නේ. හරි? රේඛීය විස්තීර්ණය සමහරක් විට එන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඉතින් නාවොත් කුටිගතාවෙම ඉවරයි. නැත්තම් රේඛීය විස්තීර්ණය දාන්න වෙයි. අපි ඉතින් රචනා ප්‍රශ්න දෙකකුත් මේකෙන් කරලා තමයි යන්නේ. මේකෙන් ආපු රචනා ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තිනවා 2015 සහ 2019. ඉතින් ඒ දෙකක් කතා කරලා යනවා. ඉතින් රේඛීය විස්තීර්ණය ගැන මෙන්න මේ වගේ වැඩක්. උදාහරණයක් විදිහට ඔයාට දෙනවා දත්ත සමූහයක් දීලා ඔයාට මධ්‍යන්නේ සොයන්න, විචලතාවය හොයන්න, සම්මත අපගමනය සොයන්න. ඔයා ඒ ටික කරගන්න පුළුවන් දෙයක්. හරි? ඉතින් ඒ ටික කරගත්තට පස්සේ ඔයාට එතනින් එහා දෙයක් කරගන්නට අවශ්‍ය සියලුම කරුණු මෙතනින් සාකච්ඡා වෙනවා. ඒක නිසා ළමයි හොඳට අහගන්න. එතනින් එහා තව ටිකක් දුන්නොත් දෙන්න පුළුවන් කුටිගතාවේ, ඒක කුටිගතාවේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මම හිතන්නේ එතනින් එහා කියලා ආවොත් එනි රේඛීය විස්තීර්ණය පමණමයි. ඒකයි ඉර හඳ වගේ විශ්වාසයි. ඉතින් වැඩේ බලා ගන්න, ගොඩ දා ගන්න. අනිවාර්යෙන් වාට සංඛ්‍යානේ ප්‍රශ්නය කරන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි යමු 2015 ප්‍රශ්නය සහ 2019 ප්‍රශ්නයට අදාළව සිදු කරන මෙන්න මේ තියරි කොටස රේඛීය විස්තීර්ණයට. රේඛීය විස්තීර්ණයේදී මෙන්න මේ ටිකයි වෙන්නේ. හරිද? දැන් ඔයාට යම්කිසි data ටිකක් දීලා ඔයා එතනින් මධ්‍යන්නේ සම්මත අපගමනයේ විචලතාවය සොයාගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේව හදිස්සි එකපාරට කියනවා මේ රේඛීය විස්තීර්ණය නෙමෙයි. හරි? නැත්නම් මෙන්න මේ x කයාගේ නෙමෙයි. ලබන අවුරුද්දට යද්දී මෙන්න මේකේ x කියන එක්කෙනා මෙච්චර ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඒ උදාහරණයක් විදිහට මම මේව කියන්නම්. මේ අවුරුද්දේ පඩි ගැන ඔයගොල්ලන්ට හදන්න කියනවා. ඒතර පඩිවල මධ්‍යන්නේ, පඩිවල සම්මත අපගමනය හොයන්න කියනවා. ඊට පස්සේ කියනවා ඒ ඇසුරෙන් නැත්නම් එනයින් ලබන අවුරුද්දේ පඩිය ගැන අදහසක් ගන්න කියනවා. ලබන අවුරුද්දේ පඩිය මේ අවුරුද්දේ පඩිය වගේ 10%ක් වැඩි වෙනවා. නැත්නම් 5000කින් වැඩි වෙනවා. කියන උදාහරණයක් විදිහට මෙහෙමයි. දැන් ඔයා ගාන හදන්න යද්දි ඔයාට දැන් තියෙන data මොනවද? අපි හිතමු 20000යි කියලා පඩිය. දැන් ඔයා 20000යි පඩිය 25000යි කට්ටියගම පඩි ටික තියෙනවා. ඔයා ওই පඩි නැත්නම් ওই සැලරි ටික එකතු කරලා හරි ඕකේ ඔක්කොගෙම එකතු කරලා මධ්‍යන්නේ සම්මත අපගමනයේ විචලතාවය සොයනවා. හරි? ඊට පස්සේ කියනවා ආයි ඔයාට ওই process එක ආයි ඔයාට ওই ගාන හදන්න අවශ්‍ය නැහැ. ඒ ඇසුරෙන් ඒ පඩියට 5000ක් වැඩි වුණාට පස්සේ ඒ හැමෝන්ගේම පඩි වලට 5000ක් වැඩි වුණාට පස්සේ මධ්‍යන්නේ සම්මත අපගමනයේ විචලනය සොයන්න කියනවා. විචලිතාවය. හරි? ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. හරි? දැන් එතකොට ඔයා ආයි ගාන මුලින් නම් අර වගේ මධ්‍යන්න වගු ගහලා එහෙම කරන්න අවශ්‍යයිද? එහෙම කරන්න අවශ්‍ය නැහැ. එහෙම කරන්න අවශ්‍ය නැහැ. හරි? එහෙම කරන්නට අවශ්‍ය නැහැ. ඔයාට කරන්න තියෙන්නේ ලස්සනට. ඔයාට කරන්නට තියෙන්නේ. ඔයා ලස්සනට වැඩේ කලින් හොයපු මධ්‍යන්නේ සම්මත අපගමනයේ විචලතාවය ඇසුරෙන් හොයාගන්න විදියක් කරන්න. අන්න ඒකට තමයි රේඛීය විස්තීර්ණය කියලා දෙන්නේ. රේඛීය විස්තීර්ණය. ඒතර මේ රේඛීය විස්තීර්ණය එක්ක ඔයාට ගොඩනගා ගන්න දෙනවා, නැත්නම් ඔයාට ගන්න පුළුවන් වෙන தත්ත්වයක් දෙනවා. හරි? අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු.
හරි. දැන් ඔයාට දෙන data ටික හිතන්නකෝ xk data කියලා. xk data. දැන් ඔයා data ටිකක් දීලා තියෙනවා. ඉතින් ඔයාට කියනවා යාගේ මධ්‍යන්නය සොයන්න. අපි සාමාන්‍ය මධ්‍යන්නයට ගන්නවා යාගේ බා එක නේද? x බා වගේ. නැත්තම් mu මධ්‍යන්නය කියලා ගන්නවා. එයාගේ සම්මත අපගමනය කිව්වොත් මේ දත්ත වලින්ම සිග්මා ගන්න පුළුවන්. මේ දත්ත වලින්ම සිග්මා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මතක නැත්තම් බලන්න කලින් වීඩියෝස් තුන හොඳේ. දැන් මේ එතනින් එහා ටිකක් මේ අවසාන ටික කරන්න. හරි මෙයා තමයි සම්මත අපගමනය නේද? සම්මත අපගමනය. ඊට පස්සේ සිග්මා වර්ගයේ විස්තීර්ණය. සිග්මා වර්ගය කියන්නේ විචලතාවය. විචලතාවය. හරි මේක තමයි පළවෙනි අවුරුද්ද කියලා හිතන්න ඕන. ඔයාලට කියනවා දෙවෙනි අවුරුද්දේ සැලරි එක මේ කලින් තිබ්බ එක්ස්ට්‍රා වඩා 5000 ගානේ වැඩි වුණා කියලා. ඒ කියන්නේ කලින් 20000 වඩි තිබ්බ එක නගේ දැන් 25000යි. කලින් 30000ක් තිබ්බම 35000යි. හරි 40000ක් තිබ්බම 45000යි. එතකොට දැන් මේ ඔක්කොම මොකද වෙන්නේ? මේ ඔක්කොම වෙනස් වෙනවා. මෙයත් වෙනස් වෙනවා. මෙයත් වෙනස් වෙනවා. මෙයත් වෙනස් වෙනවා. ඔන්න ඔය වෙනස සොයා ගන්න. දැන් ඊට පස්සේ ඔයාට දෙකෙන් හොයා ගන්න ඕන කෙනෙක්. මේ දෙවෙනි අවස්ථාවේදී ඔයාට මධ්‍යන්‍ය සොයන්නට අවශ්‍යයි. විචලතාවය සොයන්නට අවශ්‍යයි. සම්මත අපගමනය සොයන්නට අවශ්‍යයි. අන්න ඒ තුන කරගන්න විදිය තමයි කියලා දෙන්නට යන්නේ. හරි. මම මේක රේඛීය කියන්නේ මේකට ගොඩක් වෙලාවට ළමයි දෙන්නේ රේඛීය තමයි දෙන්නේ. හරි. ඉතින් අපිට දුන්නෙම නෑ. හරි. රේඛීය නෝනේව දීලා නෑ රේඛීයව දෙන්නේ. ඉතින් උදාහරණයක් විදිහට ඔයාට දෙනවා මෙන්න මෙහෙම. අපි දැන් මේ ගත්ත උදාහරණ ලියමුකෝ. ගත්ත උදාහරණ. මොකද්ද මේ දීලා තියෙන්නේ? ගාන මෙහෙම දීලා තියෙනවා කියන්නේ මොකද්ද? හරි. x කියන්නේ හොඳට තේරුම් ගන්න මේ කියන කතා ටික ඉතාමත් සරලව කියන්නේ එකෙන් එක කියනවා හොඳට අහගන්න එක නිසා. මෙන්න මේ රේඛීය විචලතාවයේදී හරි රේඛීය විචලතාවයේදී ඔයාට මුලින් තිබ්බ x තියෙන්නේ. මුලින් තිබ්බ x එයාට 5000ක් එකතු කරලා දැන් එක්කෙනා දානවා. එතකොට මෙයා තමයි දැන් එක්කෙනා අලුත් එක්කෙනා y. හරි. හරිද? එතකොට x තිබ්බා x ට 500ක් එකතු කරාම 5000ක් එකතු කරාම තමයි y එන්නේ. අවුලක් නැහැ. හරි. එතකොට පළවෙනි අවුරුද්දේ යගේට 5000ක් එකතු කරාම දෙවෙනි අවුරුද්දේ යගේනවා. හරි. එහෙනම් මෙන්න මේක තමයි මෙයාගේ රේඛීය විස්තීර්ණය වෙන්නේ. හරි. මම තා චුට්ටි කතාවක් කියනවා. හොඳට හිතන්න මේ කතාව. දැන් තියෙන සැලරි එකෙන් 10%ක් අඩු කරනවා කියලා හිතන්න. දැන් තියෙන සැලරි එකෙන් 10%ක් අඩු කරනවා. අඩු කරායින් පස්සේ මධ්‍යන්නේ සොයන්න. මධ්‍යන්නේ සම්මත අපගමනයේ විචලතාවය සොයන්න. හරි. දැන් තියෙන එකෙන් 10%ක් අඩු කරනවා. එහෙනම් අපි ලියමු දෙක. දැන් තියෙන එක ලියමුකෝ. දැන් තියෙන එක y. sorry 10%ක් අඩු කරාම එන්නේ y. හරි මේ දෙවෙනි අවස්ථාව ලියන්න. දැන් තියෙන එක තමයි x. දැන් තියෙන එකෙන් 10%ක් 10%ක් කියන්නේ කීයද? 10% නේද? දැන් 100ෙන් 10ක් අඩු කරනවා. දැන් තියෙන එකෙන් 10%ක් අඩු කරාම තමයි y එන්නේ. එහෙනම් මේ රේඛීය මෙන්න මේක වාට ලියා ගන්නට පුළුවන් වෙන්න ඕනේ. ඒක දුන්නොත් කිසි අවුලක් නැහැ. දුන්නොත් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් 10% වෙනවා ලියන්න පුළුවන්. මෙන්න 100ෙන් 10 නේද? 100ෙන් 10 x එදා 10 එක නැත්නම් 0.1x කියන 0.9x x කියන 0.1 අඩු කරා. ඉතින් ඔන්න ඔය විස්තීර්ණය ඒගොල්ලෝ ගානේ දීලා නැත්නම් ඕගොල්ලෝ ලියා ගන්න පුළුවන් වෙන්නට අවශ්‍යයි. දීලා නැත්නම් ගානේ ලියා ගන්නට පුළුවන් වෙන්නට අවශ්‍ය වෙනවා. එහෙනම් ඔයා ගානේ අනුව තීරණය කරන්නට ඕනේ රේඛීය විස්තීර්ණ නැත්නම් මොකද්ද මේ ප්‍රකාශනය මොකද්ද කියලා. හරි. එහෙනම් මම සාධාරණ එකක් ලියන්න. සාධාරණ එක. හොඳට බලන්න. y සමානයි x පා ධන d වගේ. ඒ වගේ දානවා. x පා ධන a. ඔන්න. මගේ සාධාරණ sorry x බා නෙමෙයි x. හොඳට අහගන්න. හොඳේ. මගේ මොනවද රේඛීය විස්තීර්ණය? ඔන්න ඒ කියන්නේ දෙවෙනි අවස්ථාව. කියන්නේ පළවෙනි අවස්ථාවේ මේ ගානක් හදද්දී හොඳටම තේරෙයි. ඒ නිසා සම්පූර්ණ වීඩියෝ එක බැලීම
අත්‍යවශ්‍යයි. සම්පූර්ණ වීඩියෝ බැලීම අත්‍යවශ්‍යයි. හොඳේ. පළවෙනි දුන්න අගයට ඒ අගයක් එකතු කරාම y එනවා කියලා දානවා. හරි. දැන් අපේ මොකද්ද අවසාන ක්ලයිමැක්ස් එක මොකද්ද? අපේ අවසාන තැන මොකක්ද? මෙයාගෙන් හරි මේකවත් දැනගන්න ඕන කොහොමද? මෙතනින් ඔයා මධ්‍යන්නේ සොයන්නේ කොහොමද? සම්මත අපගමනය සොයන්නේ කොහොමද කියලා. හරි. ඉතින් මධ්‍යන්නේ කියන එකේ සූත්‍රය ඔයගොල්ලෝ දන්නවා නම් මතකද මධ්‍යන්නේ කියන එකේ සූත්‍රය? සිග්මා හරි fi xi බෙදීම සිග්මා f මේකනේ මධ්‍යන්නේ කියන්නේ. මොකද්ද මේ මධ්‍යන්නේ කියන්නේ? ඔන්න ඕක තමයි මධ්‍යන්නේ කියලා කියන්නේ. හරි. ඔන්න ඕක තමයි මධ්‍යන්නේ කියලා කියන්නේ. නැත්තම් අපි මේවා මේ සිග්මා fi ඕකට කතා කියන අපි වෙන වෙනම. සිග්මා fi කියන්නේ කීයද? මුළු නියත ගන්න. නැත්තම් ඔයාගේ දත්තවල ඔක්කොගෙම data වල එකතුව. මතක නේද සිග්මා f කියන තීරය එකතු කරලා දැම්මේ. අපි ඔකට n කියලා වගේ දාගමු. n. හරි. අවුලක් නැහැ. n. සිග්මා fi xi ඔක තමයි දාන්නේ. හරි. fi xi. හරි ප්‍රශ්නයක් නැහැ. කැමති දෙයක් හොඳේ. හරි. දැන් මේ සූත්‍රයේම දාලා දීම බලන්න මේ බය වෙයි දැන්. මේ සූත්‍රයේම දාලා දීම බය වෙයි දැන්. හරි. දැන් මෙයානේ අපේ x bar එක නේ. දැන් අපේ ගාන දෙන්න මෙන්න මේ විස්තීර්ණය ගොඩනගා ගන්න අවශ්‍ය දේ විතරයි. ඊට පස්සේ අනවා වගේ මේ අවස්ථාවේදී මධ්‍යන්නේ සහ සම්මත අපගමනය මේ අවස්ථාවේදී මධ්‍යන්නේ සහ සම්මත අපගමනය. ඒක තමයි සාධාරණ. මම මේක මුලින් ඔප්පු කරලා පෙන්නන්නම් පොඩ්ඩක්. හරි. ඔප්පු කරලා පෙන්නන්නම් පොඩ්ඩක්. ඇත්තටම ඔප්පු කිරීම වැඩක් නෑ. ඔයා මේ කටපාඩමින් ගිහිල්ලා දැම්මත් වැඩේ ගොඩයි. හොඳේ. කටපාඩමින් ගිහින් දැම්මත් වැඩේ ගොඩයි. අපි කටපාඩමින් දෙයක් දාලා බලමු. කටපාඩම් කරන්න දෙයක් නෑ. තාමම සරල දෙයක් තියෙන්නේ. මම එක කියලා දෙන්නම්. හරි. මොන බලාගන්න වැඩි. හරි. x bar කියන්නේ මෙයානේ. x bar කියන්නේ xi කියන එක නා නැත්නම් x ගේ අගය මෙන්න මේව sigma fi xi sigma f කියලා දාන්න. හරි? හරි. හොඳට බලන්න. මම මේක තව විදිහකට මට ලියන්න පුළුවන්. අපි මෙහෙම x1 x2 x3 x4 කියලා xn කියලා x ගේ n ගණනක් 1 2 3 4 5 6 ඔම n ගණනක් තියෙද්දි x ගේ කට්ටියගේ 1 2 3 4 ඔම සංඛ්‍යා n ගණනක් තියෙද්දි මධ්‍යන්නේ මොකක්ද වෙන්නේ මේ සංඛ්‍යා ගණන i සමානයි 1 ඉඳන් n දක්වා සංඛ්‍යා ගණන එකතු කරලා n ගෙන් බෙදනවා. එතකොට මෙතන x කියලා දානවා xi කියලා දානවා. සංඛ්‍යා ගන්න එකතු කරලා n ගෙන් බෙදනවා. ඒත් එන්නේ මධ්‍යන්නේ නේද? මම මෙයාලා කලින් තිබ්බ සූත්‍රයේ දැන් තියෙනකේ පොඩ්ඩක් මේ පොඩ්ඩක් වෙනස් කරා. මේ තියන්නේත් ඒකම නේද? හරි. හරි. දැන් අපිට තියෙන්නේ මෙයා. මෙයාගෙන් මෙයා ගන්න කොහොමද? මෙතනට යන්නේ. හොඳට බලන්න. මම හැමෝන්ටම දානවා සිග්මා i සමාන 1 සිට n දක්වා yi එයාගේ y නේ තියෙන්නේ බෙදනවා n ගේ. සිග්මා i සමාන 1 සිට n දක්වා xi බෙදනවා n ගේ. සිග්මා i සමාන 1 සිට n දක්වා a බෙදනවා n ගේ. අවුලක් තියනවද නැද්ද? ඉතින් හැමෝටම එකම දේ කරන්න සිග්මා i සමාන 1 සිට n දක්වා හැමෝම කියලා තමයි. හරි? හරිද? වැඩි හිතන්නට යන්න එපා මේක. ඇත්තටම ඔයගොල්ලෝ කරන්න යන්නේ මේ ගාන හදාගන්නේ. මේ ගාන හදන්න ඕන දේ මෙතනින් කියලා දෙයි. හොඳට බලාගන්න. ඔයගොල්ලෝ මේක ඔප්පු කරන්නේ නැහැ. හරි? ඔප්පු කරන්නේ නැහැ. ඔප්පු කරන්න ආවත් ප්‍රශ්නයක් නැහැ. හරි. සිග්මා i සමාන 1 සිට n දක්වා මෙයාගෙන් දැම්මා n ගෙන් බෙදුවා. මෙයාගෙන් දැම්මා n ගෙන් බෙදුවා. මෙයාගෙන් දැම්මා n ගෙන් බෙදුවා. හරි. දැන් බලමු තේරුම මේකේ. සිග්මා i සමාන 1 සිට n දක්වා xi එකතු කරාම ඒ කියන්නේ x ගේ ආගයන් සියල්ලම එකතු කරලා ඒ තිබ්බ සංඛ්‍යා ගණන් බෙදලා. එහෙනම් එන්නේ මොකද්ද නාය මෙතන? x bar.
x bar. හරි. නොතේරුවාට ප්‍රශ්නයක් නැහැ. ගාන හදනකන් ඉන්න මේ papers දෙකේ ගණන් දෙක හදනකන් ඉන්න. එතකොට වැඩේ තේරෙයි. i සමාන 1 සිට n දක්වා yi වේරුව මොකක්ද දෙන්නේ? y 1 ඉඳන් n දක්වා එකතු කරලා බෙදලා තියෙන සංඛ්‍යාකාරය. එහෙනම් එන්නේ මොකද්ද? y bar. y bar. හරි. දැන් මෙතන මාර වෙන. a කියන්නේ මොකද්ද? නියතයක්. නිකන් පහ වගේනේ. අර ඉස්සරහ දෙන්න 5000 කියලා. 5000 වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් 5000 වගේ. 5000 n පාරක් වැඩි කරාම මොකක්ද වෙන්නේ? දැන් පහ දෙපාරක් එකතු කරාම වෙන්නේ මොකද්ද? පහ දෙපාරක් එකතු කරාම වෙන්නේ 5 වරක් 2. පහ තුන් පාරක් එකතු කරාම මොකක්ද වෙන්නේ? 5 වරක් 3. ඉතින් මෙතන තියෙන්නේ a කියන එක්කෙනා n පාරක් වැඩි කරාම මොකක්ද වෙන්නේ? n පාරක් වැඩි කරනවා. sorry n පාරක් එකතු කරනවා. n පාරක් එකතු කරාම කවුද එන්නේ? මෙයාවනේ එකතු කරේ. එයා වතාවක් sorry. එයා දැන් මෙතන පහේවා දෙකක් පහ දෙපාරක් එකතු කරා නම් 5 වරක් 2. පහ තුන් පාරක් එකතු කරා නම් 5 වරක් 3. n පාරක් එකතු කරා නම් වතාවක් n. වැඩි කිරීම n නෙමෙයි. වැඩි කිරීම n. එහෙනම් මෙතනට එන්නේ ළමයි වැඩි කිරීම n යට බෙදීම n එකක් තියෙනවා n ටයිම් කැපිටල්. එහෙනම් ඔයාට y bar එක ලියන්න පුළුවන් x bar ධන a. මෙන්න මේක තමයි ළමයි කතාව. ඒ කියන්නේ ඔයා x bar එක දන්නවා නම් ඒකට අර වැඩිපුර එකතු කරපු ගාන එකතු කරලා දැම්මම y bar එනවා. y bar එනවා. ඒක ෂුවර් එකට වෙනවා. ඒක ෂුවර් එකට වෙනවා. ගණන් දෙයක් හදුවම තේරෙයි. තේරුණාද වැඩි? හරි. මේ ඔප්පු කිරීම නම් අවශ්‍ය නැහැ. හරි. ඉතින් ඔය වගේම තමයි. මොකද්ද අනිත් එක ළමයි? අනිත් එක තමයි විචලතාවය. විචලතාවය ගැන කතා කරද්දී හොඳට බලා ගන්න. හොඳයි. විචලතාවය ගැන කතා කරද්දී විචලතාවය කියන සූත්‍රය ඔයගොල්ලෝ මතකද දන්නේ නැහැ. විචලතාවය කියන සූත්‍රය මතකද දන්නේ නැහැ. මම පොඩ්ඩක් ආයෙ ලියන්නම් අවශ්‍ය නම්. විචලතාවය කියන්නේ සිග්මාගේ වර්ගය. දැන් සම්මත අපගමනයේ වර්ගය. මෙයා i සමානයි 1 සිට n දක්වා xi ගේ වර්ගය බෙදීම n ඍණ x භාගයේ වර්ගය කියලා ගන්නට පුළුවන්. xi ගේ වර්ගය බෙදීම n ඍණ x භාග කියලා ගන්නට පුළුවන්. x භාගයේ වර්ගය කියලා ගන්නට පුළුවන්. මෙයා. හරි. ඉතින් මෙයාව ඒ විදිහට ගන්නට පුළුවන්. හරි. මම මේ කලින් මම දැන් තියරි කියලා දුන්නා. තියරි කියලා දුන්න නැතත් මතක තියාගන්න. මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි දැන් අර හැමතිස්සෙම වගේ අපගමන අරගෙන අඩු කර ගන්න ඕනේ නැහැ. හරි. නමුත් මෙතනට මේක වැඩක් වෙන්නේ නැහැ. නමුත් ගාන හදන්න මේක වැදගත්. හොඳේ. අවසාන කොටසට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. මම නිකමට කියන්න. දැන් ඇත්තටම මෙයානේ ගන්නෙ. හරි. මෙයා අරගෙන එයාගේ මීන් එක නැත්නම් එයාගේ මධ්‍යන්නේ ගත්තට පස්සේ මෙයාගේ මධ්‍යන්නේටම අර නියත ගාන එකතු කරා නම් පිළිතුර එනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් සම්මත අපගමනය. සම්මත අපගමනය කියන්නේ මෙයාගේ වර්ගමූලය. හරි. සිග්මා වර්ගය කියන්නේ විචලතාවය. සිග්මා වර්ගය කියන්නේ විචලතාවය. සිග්මා තමයි සම්මත අපගමනය වෙන්නේ. හරි. මතක තියාගන්නට අවශ්‍ය මෙච්චරයි. හරි. මෙයාගේ සම්මත අපගමනය. නැත්නම් මෙයාගේ විචලතාවය කියලා හිතන්න. මෙයාගේ සම්මත අපගමනය දාන්න මම ගොඩක් කරලා හදින් සම්මත අපගමනය. මෙයාගේ සම්මත අපගමනය සමාන වෙනවා. දැන් මෙතන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳේ මෙතන නම් හොඳට බලා ගන්න. හරි. මම මේ කැලේ හොඳට බලා ගන්න. සම්මත අපගමනයේ මෙහෙම කේසයක් තියෙනවා. සම්මත අපගමනය ගැන කතා කරද්දී සම්මත අපගමනයෙන් කතා කරන්නේ සිග්මා ගැනනේ. සිග්මා y. සිග්මා y ගැන කතා කරද්දී අපගමනය කියන්නේ මොකද්ද ලා? වෙනස් වීම. වෙනස් වීම. එතකොට වෙනස් වීම මෙයාගේ වෙනස් වීමයි මෙයාගේ වෙනස් වීමයි. හරි? ඕගොල්ලෝ ඔක තේරෙන්නේ නැතුවට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ තේරුම් ගන්නවට වඩා මෙන්න මේක මේ ලේසි හොඳට මතක තියාගන්න. නියතයක් කියන එකක් වෙනස් වෙන්නේ නැහැ. දැන් 5000 කියන එක වෙනස් වෙන්නේ නැහැ. හරි? දැන් මෙයාගේ අපගමනය ගන්න ඕන නම් අපිට මෙයාගේ අපගමනය සමාන වෙනවා මෙයාගේ අපගමනය දෙකම. හොඳට මතක තියාගන්න. දැන්
මධ්‍යන්නේ ගණිතය අපි මෙයාගේ මධ්‍යන්නේ මේ ඔක්කොටම කරානේ කරන්න ඕනේ. ඒ වගේම අපගමනයේදීත් ඒකම කරන්නට ඕන. සම්මත අපගමනය නැත්නම් විචලතාවයේදීත් ඒක කරන්නට ඕන. හරි. අපගමනය කියන්නේ වෙනස් වීම. අපගමනය කොච්චර වෙනස් වෙලාද? ඉතින් අපගමනය කරද්දී මෙයාගේ වෙනස් වීමයි මෙයාගේ වෙනස් වීමයි මෙයාගේ වෙනස් වීමයි තුනම සලකන්නට ඕන. හැබැයි වෙලාව කියන්නේ වෙලාව නෙමෙයි. ඒක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ නියතයක්. නියතයක වෙනස් වීම බිඳුව. නියතයක් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙයාගේ සම්මත අපගමනය බිඳුව. ඒතර මෙයාගේ සම්මත අපගමනය මෙයාගේ සම්මත අපගමනයට සමාන වෙනවා. ඔන්න ඕක තමයි කතාව. ඒතකොට මෙයාගේ සම්මත අපගමනය මෙයාගේ සම්මත අපගමනයට සමාන වෙනවා. හරි. ඒතකොට මෙයාගේ සම්මත අපගමනය හොයලා තිබ්බනම් කෙලින්ම දාන්න පුළුවන්. දැන් මෙහෙම කේස් එකක් ආවා. y සමානයි 5x. එහෙනම් මොකද වෙන්නේ? සිග්මා y ගේ සම්මත අපගමනය 5 කියන එක නියතේ ගුණ වෙලා තියෙනවා. එකතු කිරීමක් විදියට නෙමෙයි. එහෙනම් මේක 5 වතාවක් සිග්මා x වෙනවා. 5 වතාවක් සිග්මා x වෙනවාමයි. හරි. ඉතින් අපි ගණන් ටිකක් හදලා බලමු. දැන් ඔය මේකේ විස්තීර්ණ කරලා ගොඩක් කියලා ගෙදෙන්න ගියොත් එහෙම ඕගොල්ලොත් අවුල් වෙනවා. ඒක ෂුවර්ම තමයි. එහෙනම් අපි හදන්න යමු මුලින්ම 2015 ගාන. ඒක තමයි අමාරු ගාන විදිහට අපිට දකින්නට පුළුවන්. 2015 ගාන 99.8යි 99.9යි මේ 2015 හරි 100යි 100.1යි 100.2යි 100.3යි 100.4යි මොනවද දීලා තියෙනවා? ඊට පස්සේ සංඛ්‍යාතය දීලා තියෙනවා x 5යි 7යි 12යි 33යි 25යි 15යි 3යි 15යි 3යි මේගොල්ලෝ කියනවා උපකල්පිත මධ්‍යන්නය මේ ඔක්කොම 100යිලු එකතු කරාම උපකල්පිත මධ්‍යන්නේ x ලු මේ වැඩි හිතන්නට යන්න එපා හොඳේ උපකල්පිත මධ්‍යන්නේ x ලු මේක 100.1යි 100.1යි හරි d කියලා එක්කෙනෙක් දීලා තියෙනවා 0.1යි ලු හරි y සමානයි මෙන්න ඒගොල්ලෝ අගයක් දෙනවා දැන් ඔයගොල්ලෝ ගාන හදන්න දෙයක් නෑ හොඳට බලා ගන්නම y සමානයි x x a වෙදීම d වන්ත x a වෙදීම d වන පරිදි y හා y වර්ගයේ අගයන් ඉහත වගුව විස්තීර්ණය කරන්න කියලා. කියන්නේ මේකම y දැන් මේක ඒගොල්ලෝ තියලා තියෙන්නේ මේක x මේක f නේ. හරි. මේක තව y කියලා දික් කරන්න කියලා. y වර්ගය කියලා. හරි. ඉතින් මොකද්ද y කියලා කියන්නේ? ඔයාට මේ ටික අගයන් ටික ආදේශ ගන්න පමණයි තියෙන්නේ. x a කියලා 100.1 දීලා තියෙනවා. 0.1 දීලා තියෙනවා d කියලා. හරි. එහෙනම් අපි හදමු. හරි. හොඳට බලා ගන්න හොඳේ. ඇත්තට මේක හරි ලේසි. y දීලා තියෙනවා x a දැන් ඔයගොල්ලෝ මේවල වචන තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ. c.1 d සමානයි 0.1 හොඳට බලන්න. y අපි බලමු මෙයාට අදාළ y එක එක්කෙනාට y 10ක් x 10ක් ඉන්නවා y 10ක් ඉන්නවනේ. මතකද? ඉස්සර 25000 පඩියකුවත් මේ එයාගේ ඊළඟ පඩිය 30000. තව 35000 කෙනෙක් ඉන්නවා 40000. 45000 නම් 50000. එහෙම. එතකොට එක්කෙනෙක්ගේ අගය දුන්නා කියලා හරියන්නේ නැහැ. සියලු දෙනාගේම අලුත් අගයන් ටික දාන්නට අවශ්‍යයි. එතකොට මෙයාගේ සියලු දෙනාගේම අලුත් අගයන් ටික දාන්නට ඕන. හරි? එහෙනම් සියලු දෙනාගේම අලුත් අගයන් දාන්න. හරි. XA කියන එක නියතයක් ඒගොල්ලෝ දීලා තිනවා 100.1යි. D කියන එකක් දීලා තිනවා 0.1යි. එහෙනම් y දාන්න පුළුවන් අපිට. y කියන්නේ
එතන අඩු කිරීම x ට මොනාගේ හරි දැම්මම එයාට එන y යගේ. හරි. x ට දාම 99.8. මම එකයි දාන්නේ හොඳේ. එකක් දාලා අනිත්‍යව ලියනවා. 99.8 දාමු. මේ දෙක අඩු කරාම මොකක්ද දෙන්නේ? ඍණ 0.3යි. බෙදීම 0.1. ඍණ බෙදීම තන වෙන උත්තරේ ඍණයි 0.3 බෙදීම 0.1 3 වරක් එක 3යි. ඍණ 3යි. හරි. මෙයාට 99.9 දාමු. 99.9 100.1 අඩු ගාම ඍණ 2යි. ඍණ 0.2යි. ඍණ 0.2 බෙදීම 0.1 ඍණ 2යි. 100 දාමු. 100 ඍණ 100.1 කියන්නේ ඍණ 0.1යි. ඍණ 0.1 බෙදුවම ඍණ 1යි. 100.1 කියන්නේ මෙතන 100.1 දාමු. 100.1 100.1 කියන් බිඳුවයි. බිඳුව බෙදීම 0.1 බිඳුවයි. 100.2 ඍණ 100.1 දාමු. 0.1යි උත්තරේ. 0.1 බෙදීම 0.1 1යි. 100.3 දාමු. 3 දාලා මෙතනින් ගියාම 0.2යි. 0.2 බෙදීම 1 2යි. 100.4 දැම්මම පස්සේ 3යි. හරි. හරි. තේරෙන්නට ඇති මං හිතන්නේ. මේ අපි බලන්නේ ඒගොල්ලෝ දුන්නේ නැණේ අපි චීස් කෑල්ලක් වගේ වැඩක් නේ කරන්නේ. y වර්ගයේ තීරු හෙව්වා. හරි. දැන් y වර්ගයේ y හෙව්වනම් y වර්ගය ඍණ 3 වර්ගයේ 9යි. ඍණ 2 වර්ගයේ 4යි. ඍණ 1 වර්ගයේ 1යි. බිඳුවේ වර්ගයේ 0යි. 1 වර්ගයේ 1යි. 2 වර්ගයේ 4යි. 3 වර්ගයේ 9යි. මොනවාද මේ? මොනවාද මේ? ඒක කතාව. හරි. ඊට පස්සේ මුලින්ම කියනවා ඉහත වග විස්තීර්ණය කරන්න y හි මධ්‍යන්නේ සොයන්න. y හි මධ්‍යන්නේ සොයන්න. හරි. දැන් x ගේ මධ්‍යන්නේ ඒගොල්ලෝ දීලා තියනවද? ඔව්නේ. ඒ උපකල්පිත මධ්‍යන්නේ දීලා තියෙනවා. හරි. එහෙනම් y ගේ මධ්‍යන්නේ ගණනය කරමු. දැන් y කියලා කියන්නේ ළමයි මෙන්න මේක. y කියලා කියන්නේ මෙන්න මේක. තේරුම් ගන්න. x ඍණ x ඍණ xa බෙදීම d x ඍණ xa බෙදීම d. හරි. sorry එතන y හි මධ්‍යන්නේ සොයන්න කියලා කියනවා. sorry මුලින්ම කියන y හි මධ්‍යන්නේ සොයන්න කියලා. හරිද? y හි මධ්‍යන්නේ දීලා නැහැ හොඳේ. උපකල්පිත මධ්‍යන්නේ දීලා තියෙනවා. sorry y හි මධ්‍යන්නේ සොයා කියලා කියන්නේ. y හි මධ්‍යන්නේ සොයන්නේ කොහොමද? දැන් y දන්නවනේ. y දන්නවනේ. කොහොමද දැන් මධ්‍යන්නේ සොයන්නේ? y දන්නවනම් f උත් දන්නවනම් y බායන්නේ මොකද්ද? සිග්මා. හරි සිග්මා y fi yi බෙදීම සිග්මා fi. y ගේ මධ්‍යන්නේ සොයන්න කියලා කියන්න මුලින්. ඉතින් y ගේ සියලුම දත්ත ටික දීලා තියෙනවා සංඛ්‍යාතය දීලා තියෙනවා. දත්තක් දීලා තියෙනවා සංඛ්‍යාතයක් දීලා තියෙනවා. දැන් මෙයයි මේ එකතු කරාම මේ දෙන ගුණ කරාම මොකක්ද දෙන්නේ? 3 අරප්පා ඍණ 15යි. මෙයා ඍණ 2 වරක් 7 ඍණ 14යි. ඍණ 1 වරක් 12 ඍණ 12යි. ධන 1 වරක් 25 25යි. මෙයාගේ බිඳුව එන්න දෙක දැම්මේ නැහැ. 15 වරක් 2 30යි. 3 වරක් 3 9යි. බෙදුවා කීයද? ඉන්න ඔක්කොම ගන්න 100. හරි. ඍණ 15යි 29යි 41යි ඍණ 41යි නේද? ඔව් ඍණ 41යි මෙතන එනවා 25යි 9යි 55යි 9යි 64යි 64න් 46ක් ගියාම 23 23 බෙදීම 100යි. එහෙනම් ඉන්නේ 0.23 එහෙනම් y බායනවා 0.23 කියලා. හරි. දැන් x බාර් හොයන්නලු. හරි. දැන් y කියලා දීලා තියෙන්නේ මොකද්ද? x ඍණ xa බෙදීම d. xa බෙදීම d දීලා තියෙනවා. හොඳට තේරුම් ගන්න. හරි. හරි කිසි අවුලක් නැහැ. හරි. දැන් අපි මේ මෙහෙම යන රේඛීය කියලා ගත්තේ මෙහෙම යවද? නෑ. මෙහෙම යන රේඛීය කියලා ගත්තේ. හරි. රේඛීය ගන්න නම් අපි මෙන්න මේ බෙදිච්ච කතන්දර ගත්තේ නෑ. හරස් ගුණිතය කරන්නකො. dy x ඍණ x ඍණ xa. ඔයාට හොයන්න ඕනේ මොකද්ද? x බානේ. අපි ආව x තනි කරගමු මෙහෙට අරගෙන.
එතකොට එනවා dy sorry x සමානයි dy ධන xa කියලා. හොඳට බලා ගන්න. හොඳේ. හරි. මම මොකද්ද කරේ මුලින්ම? d කින් වැඩි කරා dy. ඊට පස්සේ මේ x එක මෙහා පැත්තට අරන්. දැන් x ඉතුරු. දැන් මොකද්ද ළමයි කරන්න තියෙන්නේ? මෙයාගේ දෙපැත්තටම සිග්මා අර fi xi බෙදීමෙන් කින් බෙදුවා. මොකක්ද ආවේ අන්තිමට? මම දැන් කිව්වා ලේසි ක්‍රමයක්. මොකද්ද? x තිබ්බ එක්කෙනා x බා වුණා. හරි. නියත තිබ්බනම් එයා y බා වෙනවා. හරි. මෙයා මෙහෙමම තියෙනවා. මතක නැද්ද? ඉස්සර අපි කරේ y සමානයි x බා plus x ධන a නේ. y සමානයි බලන්න කලින් කරපුවා y සමානයි x ධන a. අර මධ්‍යන්න ගත්තට පස්සේ මොකද්ද අවසාන උත්තරය? y බා සමානයි x බා ධන a කියලා. හරි. y බා කරද්දී x බා වුණා එච්චර. මං කිව්වා එතකොට. හරි. නියත බැඳිලා තියෙන නියත වලට වෙනසක් වෙන්නේ නැහැ. බැඳිලා තියෙන නියත මුකුත් වෙන්නේ නැහැ. ආයේ විදිහටම තියෙනවා. බැඳිලා තියෙන නියත ඒ විදිහටම තියෙනවා. හරි. එහෙනම් ඔන්න වැඩි හරි. හරි. එහෙනම් කතා කරමු දැන් අපි x බා ගැන. දැන් අපිට x කියන එක නාව dy ධන xa. එහෙනම් x බා යන්නේ dy බා ධන xa. හරි. d කියන එක නියතයි. හරි. කතා කරමු. x බානේ ඕනේ d කියන්නේ 0.1යි. y කියන්නේ කවුද? 0.23. ධන xa කියන්නේ CI.1 0.1 වාරයක් 0.23 කියන්නේ 0. තව දශමයක් වැඩි වෙනවා නේද? 0.23. ධන CI.1. ඔන්න x ගේ මැදන්නේ කියපු උත්තරේම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මොකක්ද අහලා තියෙන්නේ? සංඛ්‍යාත ව්‍යප්තියේ සම්මත අපගමනය සොයන්න කියනවා. සංඛ්‍යාත ව්‍යප්තියේ සම්මත අපගමනය. සංඛ්‍යාත ව්‍යප්තිය කවුද? මෙන්න මෙයා x. x අපි දැන් y විදිහට හරම් y ගෙන් සම්මත අපගමනය සොයලා දැන් එහෙම කතාව යනවා. හරි. දැන් මෙයානේ කතාව. මෙයා තමයි කතාව. දැන් කියන සංඛ්‍යාතයේ සම්මත අපගමනය කියන්නේ සිග්මා දාන්න තියෙන්නේ. සිග්මා. මතකද සිග්මා දැම්ම විදිය? මතකද? හොඳට බලන්න. සම්මත අපගමනය කියන්නේ සිග්මා. මෙයාගේ සිග්මා ගණිතේ මොකද උනේ? සිග්මා y නේ. මෙයාගේ සිග්මා ගණිතේ y එක සිග්මා y වුණා. x එක සිග්මා x වුණා. ඉස්සරහා මොකුත් තිබ්බේ නැති නිසා. නමුත් මෙතන d තියෙනවාද ඒක ඔළුවේ තියාගන්න අවශ්‍යයි. නියතයේ බිඳුවයි. නියතෙන්නේ නැහැ. ඇයි? නියතේ කියන්නේ නියතේ සම්මත අපගමනය කියන්නේ නියතේ වෙනස් වීමක් නැහැ. එහෙනම් සිග්මා y සිග්මා x කියලා නේ. මෙතන චුට්ටක් වෙනස් වෙනවා කොල්ලෝ. මොකද්ද මෙතන වෙනස් වෙන්නේ? බලන්න. මෙතන ඔයාට තියෙන්නේ y සමානයි මෙන්න මේක. sorry x සමානයි දැන් අපි x නෙමෙයි අපි y ගෙන් ගිහිල්ලා x හදන්නනේ. x සමානයි dy ධන xa. xa කියන එක ඔයාගේ නියතයක්. ඒක 100.1යි. එහෙනම් මෙතන ඔයා සම්මත අපගමනය ගන්නදී සිග්මා x වෙනවා. හරි? d එහෙමම තියෙනවා. e එහෙමම තියෙනවා. සිග්මා y. සිග්මා y එනවා. දාන්න. මෙයාගේ බිඳුව එනවා. අනිවාර්යෙන් ඔක තමයි. හරි? එහෙනම් ඔයා සිග්මා x නේ අපිට සම්මත අපගමනය සොයන්නට අවශ්‍ය වෙන්නේ. සිග්මා y හොයාගෙන ඉන්නට අවශ්‍යයි. නේ? සිග්මා x හොයන්නවාට දැන් මේ ව්‍යාප්තියේ සම්මත අපගමනය සොයන්න කියලා තියෙන්නේ. ඉතින් මේ ව්‍යාප්තියේ සම්මත අපගමනය සොයන්න නම් මේ ව්‍යාප්තියේ සම්මත අපගමනය කියන්නේ x ගේ සම්මත අපගමනයනේ. x ගේ සම්මත අපගමනය සිග්මා x. ඒක හොයන්න නම් මෙන්න මේ d අවශ්‍ය වෙනවා. d දන්නවා 0.1යි. සිග්මා y අවශ්‍ය වෙනවා. සිග්මා y කියන්නේ y ගේ සම්මත අපගමනය. y ගේ සම්මත අපගමනය සොයන්න නම් අපිට පොඩි වැඩක් කරන්නට තියෙනවා. මතකද ඒක? අර මම ඉස්සර දුන්න සූත්‍රය. හරි. අපි හදමු ඒකේ
සම්මත අපගමනය හොයනවනේ. දැන් සිග්මා y හොයාගත්තා නම් ගොඩයි. සිග්මා y කියන්නේ y ගේ සම්මත අපගමනය. අපිට මේක ගන්න පුළුවන් ඕන නේද? විචලතාවයේ වර්ගමූලයේ සම්මත අපගමනය කියන්නේ විචලතාවය මතකද? විචලතාවයේ වර්ගමූලය. හරි. විචලතාවය ගන්නේ කොහොමද? සිග්මා y ගේ වර්ගය නේ විචලතාවය කියන්නේ සිග්මා y කියන එක නෑ වර්ගය. කොහොමද විචලතාවය ගන්න? වර්ග මේක වර්ග විචලතාවය මතකද? විචලතාවය කියන්නේ සම්මත අපගමන වල වර්ග කරා. හරි. සම්මත අපගමන වර්ග කරා තියෙන ගන්න. හරි. y ගේ අපගමනය ගන්න මොකද අපගමනය කියන්නේ තමයි විචලතාවයේ වර්ගමූලය. හරි. ඔයගොල්ලෝ දැන් මාත් එක්ක දිගටම මගේ වීඩියෝස් ටික බැලුවා නම් ඔක තේරෙනවා නිකම්ම විචලතාවය අරගෙන ඒකේ වර්ගමූලය තමයි සම්මත අපගමනය කියලා කියන්නේ. හරි. ඉතින් විචලතාවයේ වර්ගමූලය වන විචලතාවය කියන එක කෙනා අපි ගන්නවා සිග්මා වර්ගය කියලා. හරි. මම x කියලා ගන්න සිග්මා වර්ගය කියලා ගන්නම්කෝ දැනට. y අපිට y හොයලා y ගෙන් x හොයාගන්න එක අපේ ලේසි වැඩේ. නේද? y හොයලා දැන් අපිට ඕනේ මෙන්න මෙච්චරයි. d සිග්මා y තමයි සිග්මා x වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. දැන් අපි දැන් ඉස්සෙල්ලා පෙන්නුවනේ. හරි. දැන් සිග්මා වර්ගය කියන්නේ මොකද්ද ළමයි? සිග්මා i සමාන 1 සිට n දක්වා අපි y කියලා දාමු මෙතන. fi y i ගේ වර්ගය. බෙදීම සිග්මා i සමාන 1 සිට n දක්වා fi කියලා දාන්නම් මම අවශ්‍ය නම්. ඍණ y භාගේ වර්ගය. ඔන්න ඔක තමයි. y බා අපි හදාගෙන ඉවරයි. හරි. y බා අපි හදාගෙන ඉවරයි. හරිද? මේවා අපිට හදා ගන්නට අවශ්‍යයි. මේ මොකද්ද කියන්නේ? i සමාන 1 සිට n දක්වා fi කියන්නේ සංඛ්‍යාතවල එකතුව. ඒක 100යි. මේක 100යි. ඒ නිසා ඒක ප්‍රශ්නයක්වත් නැහැ. මෙන්න මෙතනයි තියෙන්නේ. හරි? fi yi ගේ තීරුව එකතු කරන්න. fi මෙන්න මේ දෙන්න ගුණ කරන්න තියෙන්නේ. fi yi ගේ වර්ගයෙන් yi ගේ වර්ගයේ තීරුවයි fi කියන තීරුවයි ගුණ කරන්න. නම් වරක් 5 45යි. 7 වරක් 4 28යි. රොස් වරක් 1 12යි. 33 වරක් බිඳුවයි. නෑ 25 වරක් 1 25යි. 15 වරක් 4 60යි. 3 වරක් 9 27යි. බෙදුවා 100. මෙතන එනවා 45යි 28යි 73යි 73යි 85යි 85යි 110යි 110යි 60යි 170යි 197යි 197 100ෙන් බෙදුවම 1.97යි. 1.97ක් එනවා සිග්මා නේ සෝරි මෙන්න මේ කෑල්ල වමනක්. හොඳ සෝරි මේ කෑල්ල වමනක් මට වැරදිලා. මේ කෑල්ල වමනක්. මේ කෑල්ල පමණක් එනවා 1.97. එච්චරද අපිට ඕන නෑ. y වර්ගයේ වර්ග සෝරි y භාගයේ වර්ගය. y භාග කියන ළමයි 0.23. අපි හෙව්වනේ මධ්‍යන්නේ y ගේ. එයාගේ වර්ගය. 23 වර්ගය එනවා 23යි 23යි 23 වතුනක් 69යි 6ක් ඉතුරුයි 23 වදයක් 46යි 6යි 52යි බිංදුවයි දශම බිංදුවයි 5යි 2යි 9 වනස් දෙක ගන්න හරි බිංදුවයි 5යි 2යි 9 ඔය දෙක අඩු කරන්න ඕන මෙතන තව අවශ්‍ය නම් බිංදු දෙකක් දාගන්න හතරක් තියෙන නිසා එතකොට අවසානයේ යන 1යි ඊට පස්සේ මෙතන 9යි 9න් 2ක් 7යි ඊට පස්සේ මෙතන එනවා 6යි 6න් 5 1යි 9න් බිංදුවක් 9යි 1යි දශම 9යි 1යි 7යි 1 1යි දශම 9යි 1යි 7යි 1 මෙයාගේ විචලතාවය එනම් මෙයාගේ සම්මත අපගමනය මොකක්ද වෙන්නේ? ඔය අපිට කියලා දිනවා ආසන්න දශම ස්ථාන 3කට කියලා. එහෙනම් මෙයාගේ වර්ගමූලය කාගෙද? 1.9යි 1යි 7ේ වර්ගමූලය. එහෙනම් මේක තමයි සිග්මා y විදියට අපිට පෙන්වන්නට පුළුවන්. හරි සිග්මා y එන්නේ 1.9යි 1යි 7යි. හරි දැන් එන වැඩේ chapter එක close. අපිට ඕනේ කවුද මෙන්න මෙයා. සිග්මා x හොයන්නට ඕනේ මේ ව්‍යාප්තිය සිග්මා x. x හොයන්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් y හොයාගෙන තියෙනවා සිග්මා y එක. එහෙනම් දශමයකින් වැඩි කරා නම් වැඩි ගොඩයි. දශම එක වතාවක් වර්ගමූල 1.9යි 7යි 1 සමානයි සිග්මා x.
එහෙනම් 1.7 ඒගොල්ලෝ අගයක් දීලා තියෙනවා. ආසන්න වශයෙන් 1.385 කියලා දීලා තියෙනවා නේද? 0.1. හරි. ඒතොර එන 0.138 5යි සිග්මා x කියන්නේ 0.138 5යි දශම ස්ථාන 3කට නම් 1.39 ඒකට ඇන්නේ. දැන් අපිට මේ වැඩ නැහැ. සුළු කිරීම පමණයි. තව එකක් හදවන්න නියමට තේරෙන්නේ. සිග්මා x එක එනවා 0.138 මේක රවුන්ඩ් කරාම සදශම ස්ථාන 3කට 0.139. හරි. ඉතින් මේක දීලා තියෙන මීටර වලින්නේ. මීටර කියලා දාලා තියෙන නැත්නම් ලකුණු දෙක තුනක් අඩුයි. පහක් විතර අඩුයි. පොඩි ප්‍රශ්නයක්. හරි. ඉතින් මං හිතනවා මේක ලේසි කියලා. මොකද්ද අපි කරේ? ඇත්තටම ලොකු දෙයක් කරේ නැහැ. දැන් මේකේ ටිකක් ගාන වෙනස්. මං කෝ දැන් සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය රේඛීය විස්තීර්ණයේදී හරි x බාර් සොයලා x භාගයෙන් y භාගයට y බාට එකක් ගොඩනගලා තිබ්බේ. නමුත් මේකේ ඔයාට මුලින්ම කියන්නේ y බාර් සොයන්න. y බාර් සොයාගෙන y භාගයෙන් x බාර් සොයාගන්න. y භාගයෙන් ඊට පස්සේ ඔයා සිග්මා y හොයාගෙන සිග්මා y ගෙන් සිග්මා x හොයාගන්න. හරි. ඉතින් ඔච්චරයි සම්පූර්ණ ගාන. මම හිතන්නේ ඉතින් ඔක ලේසි ඇති කියලා. ඔයා වැදගත් මතක් නැහැ මෙතන මතක තියාගන්න. මේක තමයි මම හිතන්නේ අමතක වෙනවා නම් අමතක වෙන්නේ. මෙයාගේ වර්ගයේ පදයයි මෙයාගේ සංඛ්‍යාතය දෙක ගුණ කර හැම එකේම එකතු කරන්නට අවශ්‍යයි. මේ දලා මුළු ගාණයෙන් බෙදන්න. මුළු ගාණ 100යි කියලා කිව්වේ. ඒතර මුළු ගාණයෙන් බෙදන්න. එතකොට ඔයාට එනවා මේ කෑල්ල. මේ කියන්නේ ළමයි y බා. ඒ කියන්නේ ඔයා කලින් හොයාගත්ත y ගේ මධ්‍යන්නේ. එයාගේ වර්ගය අඩු කරන්න. එතකොට අදාළ පිළිතුරේ ඒගොල්ලෝ සුළු කිරීමේ පහසුවට අපිට ඔයාගේ දීලා තියෙනවා. එහෙනම් 2015 ගාන උපමනයි සියලුම ගාන තියෙන්නේ. එහෙනම් අපි යමු 2019ට. 2019 වලට අපි යනවා. හරි. 2019. බයිලා ටිකක් දීලා තියෙනවා. හරි. බයිලා ටිකක් දීලා ඊට පස්සේ කියනවා සේවකයන් 50 දෙනාගේ මධ්‍යන්නේ සහ සම්මත අපගමනය සොයන්න කියලා. හරි. ඉතින් බලන්න වගුව ලස්සනට තියෙනවා. හරි. මාසික වැටුප ඔක ඉතින් අපි x කියලා ගමු මේක f කියලා ගමු ඕක නෑ ළමයි නැත්ත කතාව. හරි. x කියලා ගමු f කියලා ගමු අපිට වැඩක් නැහැනේ. මේ පොඩි අවුලක් තියෙන වෙන පන්ති ප්‍රාන්තරයක් දීලා තියෙන්නේ 5යි 15යි. 5යි 15යි 15යි 25යි 25යි 35යි 35යි 45යි 35යි 55යි එච්චරයි සංඛ්‍යාදරික දීලා තියෙනවා 9යි 11යි 14යි 16යි 14යි 10යි 16 ගෙලින්ම දාලා 10යි 6යි මම මේක පන්ති ප්‍රාන්තර කියලා දාන්නවා මට එතකොට ගා මොකද තව තීරුවක් අපිට ගහන්න ඕනේ ඇයි x තීරුව ගහන්න වෙනවා x තීරුව ගහන්න මෙයයි මෙය එකතු කරලා දෙකට බෙදුවා 5යි 10යි 15 පොඩි කාලේ කරේ යාළුවෝ 5යි 15යි 20යි 20 වෙදීම දෙක 10යි 15යි 25යි 40යි 40 වෙදීම දෙක 20යි 30යි 40යි 50යි හරි ඒ සිග්මා fx බෙදීම සිග්මා fi ඔකනේ මේ කතාව මේ ටික දාන්න fx තීරුව 90යි 220යි 420යි නේ ආතර දොරක 400යි 300යි බිඳුවයි 2යි 4යි sorry 4යි 9යි 4යි 9යි 13යි 1යි 7යි 3යි 7යි 11යි 14යි 1430යි මෙතන f තීරුව 20යි 20යි 40යි 50යි එහෙනම් මෙතන x bar නැත්තම් මධ්‍යන්න එනවා sigma f
x බෙදීම sigma f. අපි පොඩ්ඩක් පොසිෂන් i දානනේ. පොඩ්ඩක් පොසිෂන් i දාන්න. 1430 බෙදීම 50යි. එහෙනම් 140 බෙදීම 5 28.6. 28.6 එනවා. හරි 28.6 එනවා. හරි ඊට පස්සේ හරි අන්න උඩ දෙකකින් වැඩි කරා යටත් දෙකකින් වැඩි කරා උඩ දෙකකින් වැඩි කරා 286යි යට දෙකකින් වැඩි කරාම 10යි 286 බෙදීම 10 28.6. හරි ඊට පස්සේ සම්මත අපගමනයක් හොයන්න කියනවා නේද? සම්මත අපගමනය කියන්නේ sigma x මෙයා හොයන්නේ කොහමද අපි? sigma x ගේ වර්ගය නම් අපි දන්නවා i සමාන 1 සිට n දක්වා නැත්නම් ඔක fi xi ගේ වර්ගය කොල්ලෝ වර්ගය බෙදීම sigma fi හරි ඍණ x භාගයේ වර්ගය. දැන් x භාගය හොයාගෙන තියෙන්නේ. x භාගය හොයාගෙන තියෙන්නේ. ඉතින් කතාව එතනට ආදේශ කරන්න අපිට දත්ත මුකුත් දීලා තියෙනවද? අපිට මුලින්ම දත්ත මුකුත් දීලාම නැහැ නේද? ඕන මේ කරගෙන යන්න අපි xi ගේ වර්ගය එකක් හොයාගන්න වෙනවද? මෙතන ප්‍රශ්නේ. හරි. මම xi ගේ වර්ගය එකපාරට දාන්නම්. හොඳයි. xi ගේ වර්ගයේ තීරුවක් තව ඕන කාට හරි ඉන්නවනේ එකතු කරලා දාගන්න. xi ගේ වර්ගය දැන් මම මෙතන දානවා xi ගේ fi xi ගේ වර්ගය කෙලින්ම දානවා. එයි මෙයා හරි. හරි. අපි මෙයාගෙන් මේ කෑල්ල හොයාගෙන තියෙන 28.6. එයාගේ වර්ගය. මේ කෑල්ල හොයාගන්නකො. මේ කෑල්ල හොයාගන්නට යන්නේ fi 9යි xi ගේ වර්ගය කීයද? මෙයයි මෙයාගේ වර්ගයයි ගන්න. මෙයා කියද 9යි මෙයාගේ වර්ගය 100යි 100 9යි 900යි. මෙයා 20යි මෙයාගේ වර්ගය 400යි 411 4400යි. මෙයා 30යි මෙයාගේ වර්ගය 900යි 900ව 14ක් 116යි. ඔව් 116යි 116යි බිංදු 2යි. මෙයාගේ වර්ගය 1600යි 1600 10ක් 16000. මෙයාගේ වර්ගය 2500 2500 6ක් 15000. මේ කට්ටිය එකතු කරාම එනවා බිංදු දෙකක් තියෙන පිටිපස්සට 9 තියෙනවා මෙතන 3 වෙනි 9 4 13යි 19යි එකක් ඉතුරු 5යි 6යි 22යි නේ sorry 5යි 6යි 12යි 12යි 5යි 17යි එකක් ඉතිරි 2යි 3යි 4යි 47යි 900යි 47යි 900 බෙදීම 50. හරි. ඒක සුළු කරගන්න තියෙන්නේ. මේක පහෙන් බෙදුවම එනවා 900 දෙකක් ඉතිරි 44 5යි 9යි දෙකක් ඉතුරු 29ට 5යි 4ක් ඉතිරි 4ට 8යි 40ට 8යි මොනවද තමයි 28.6 වර්ගය අඩු කරන්න ඕන. හරි මේක තමයි ඊළඟව 28.6 වර්ගය 286 වර්ගය ගමු. හයවරක් අය 36යි හයවරක් අට 48යි 4යි හයවරක් දෙක 12යි 4යි 16යි අටවරක් අය 48යි අටවරක් අට 74යි 64යි 68යි අටවරක් දෙක 16යි 16යි 6යි 22යි දෙවරක් අය 12යි කයි දෙවරක් අට 16යි 17යි කයි දෙවරක් දෙක 4යි 5යි 6යි 16න් 1යි 7ට 15 17යි 1යි 2යි 4යි 11යි 1යි
5 2 7 1 8යි. හරි 817.1. 817.1. එතනින් එනවා කොල්ලෝ මේ දෙක අඩු කරාට පස්සේ හරි 817.16ක් ආවොත් මම මේක තමයි මේ සුළු කරන්න ඕනේ. ගෞරවය වලයි මම මේ සුළු කරන්නේ සුළු කරලා තියෙනවා. ඉතින් මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නයක් නැහැ නේද? අන්නේ 84යි. මෙතන 7න් 7ක් බිඳුවයි 95න් 80ක් ගියාම 14. 140.84. 140.84. එහෙනම් සිග්මා x එනවා අපිට. මේකේ වර්ගමූලය 140.84. 140.84යි කියලා එනවා අපිට මෙන්න මෙයාගේ සම්මත අපගමනය. ඉතින් ඔයාලා ලඝුගණක පොතක් කිල්ල ගන්න උනා පුළුවන් එතනින්. හරි. ඔයගොල්ලන්ට තාම මං හිතන්නේ මුකුත් නැහැ කැල්කියුලේටර්ස් වගේ ලඝුගණක පොතක් කිල්ලගෙන එතනින් බලලා මේකේ උත්තරේ සොයලා තියන්නට පුළුවන්. 140.8යි 4ක් එනවා සිග්මා x නැත්නම් මෙයාගේ සම්මත අපගමනය. හරි. එහෙනම් වැඩේ ගොඩයි අපි දෙකම සොයාගත්තා. හරි. x බා හොයාගත්තා 28.6යි. හරි. නේද? මෙයා හොයාගත්තා සිග්මා x එක හොයාගත්තා 140.8යි 4යි. හරි. ඒ දෙක හොයාගත්තා. එහෙනම් අපි යමු දැන් ප්‍රශ්නේ ඊළඟ කොටසට. හරි. දැන් අපිට ඉතින් ඊළඟට ඉවර choice කෑල්ල තියෙන්නේ. අර විස්තීර්ණය කෑල්ල. ඒක තමයි තියෙන්නේ. choice කෑල්ල හදන්න. මොකක්ද තියෙන්නේ? හරි. වසරක් ආරම්භයේදී මෙම වැටුප 100ට p වලින් වැඩි කරනවලු. හරිද? 100ට p වලින් වැඩි කරනවලු. එතකොට මේගොල්ලෝගේ පඩිය මධ්‍යන්නේ 29.172ක් බව වුණාලු. ඒ කියන්නේ වැඩි කරාට පස්සේ හරි එළම ඇත්තටම වෙලා තියෙන මෙතන පඩිය වැඩි වීමක් කියලා. කොහොමද කලින් පඩිය තිබිලා තියෙන්නේ y සමානයි x නේ. මේක 100ට p වලින් වැඩි වෙලා. 100ට p වලින් වැඩි වෙලා කියන්නේ මොකද්ද? x ගේ තිබ්බ ගානටම හරි 100ට p ගානක් වැඩි වෙලා. මං කියන කතාව තේරුණාද දන්නේ මේක ලියා ගන්න බැරුණොත් මාල් ලෙඩ. තිබ්බ පඩියට තව එකතු වෙලා කොච්චරද? තිබ්බ ගානෙන් 100ට p cmp. හරි. එතකොට y කියන එකේනා තිබ්බ ගානෙන් 100ට p එකතු වෙලා තියෙනවා. හරි. දැන් එතකොට අපි බලමු මේක මොකද්ද වෙන්නේ කියලා. අපිට ඒගොල්ලෝ කියනවා දැන් අපි මේ ගාන හදලා තියෙනවා මාසික වැටුප් රුපියල් 10000 රුපියල් 16 වගේන්නේ. එතකොට 16 වයින් අපිට ආව 28.6ක්. එහෙනම් මධ්‍යන්න වැටුප කීයද? 16 28.6ක් කියන 28600. නේද? x වල දෙන්නේ පඩිය 28600යි. ඇයි? මේක පඩිය වල තියෙන 16 වගේ. ඉතින් ඕවා ඔළුවේ තියෙනවා. හරි? මෙතන ඇවිල්ලා තියෙන්නේ y කීයද? 29172යි තමයි ඇවිල්ලා තියෙන්නේ මධ්‍යන්නේ. හරි? දැන් මේක මධ්‍යන්නයට හරවන්න ගියාම මොකද වෙන්නේ? මධ්‍යන්නයට හරවන්න ගියාම ඔක් කිසි ප්‍රශ්නයක් නැති වෙලා යනවා. මොකද්ද වෙන්නේ? y bar x bar තන x bar p වේදීම 100. නියත කට්ටියට මොකොත් වෙන්නේ නැහැ නේ. හරි? ඔහොම තියෙන්නේ. දැන් කලින් කරානේ බං. හරි? හරි. ඉතින් මෙතන 28600යි p වේදීම 100. p සොයන්නේ කියලා කියන්නේ. හරි? p සොයන්නේ කියලා. මෙයා මෙහෙට ගේන්න. මෙයාගේ මෙතන බිංදු දෙකක බිංදු දෙකක් කැපෙනවා. මෙයා මෙහෙට ගෙනාවම එනවා ළමයි 28600ක් මෙහෙට ගෙනිච්චට පස්සේ ඔයාලට එනවා කෙලින්ම බලන්න 600යි මෙතන 572ක්. 572ක් එනවා එහා පැත්තේ එනවා 286යි p කියලා. එහෙනම් දෙපැත්තම 286යි බෙදන්න 572 බෙදීම 286 දෙකයි. p එන්නේ 2. p 2 කියන්නේ මොකද්ද? මේගොල්ලෝගේ අහලා තියෙන්නේ p හියගේ 102කින් වැඩි වෙලා තියෙනවා. 102කින් පඩිය වැඩි වෙලා තියෙනවා. 102කින් පඩිය වැඩි වෙලා තියෙනවා.
තේරුණාද දන්නේ නැහැ. ඉතින් මේක ලියාගෙන කරනොත් ගාන වැරදි. ඒක කරන් දෙන්නේ නැහැ. පඩිය මේ 102න් වැඩි කරයි කියලා කිව්වෙන් පස්සේ ළමයි සමානක් කට්ටිය කියන්නේ මේ කෑල්ල විතරයි. මේ කියන්නේ මොකද්ද? වැඩි වෙච්ච ප්‍රමාණය විතරයි. ඒ ඒතර කලින් තිබ්බ පඩියෙන් නෙමෙයිද වැඩි වෙන්නේ? කලින් තිබ්බ පඩියට තමයි වැඩි වෙන්නේ. එහෙනම් මේ කෑල්ලක් තියන්නට ඕන අනිවාර්යයෙන්. එහෙනම් 102කින් ආයේ පඩිය වැඩි වෙනවා. එච්චර කතාව. ඊට පස්සේ කියනවා නව මාසික වැටුප්වල සම්මත අපගමනය නිර්මාණය කරන්න. අන්න වැඩි. සම්මත අපගමනය. හරි. හරි. සම්මත අපගමනය. දැන් නව වැටුප් කියන මේකනේ. නව වැටුප y. නේද? නව වැටුප y. එහෙනම් මේක තමයි. හරි අපි මේක තා චුට්ටක් මම මේක සුළු කරගන්නම් මේ වගේ x x එළියට ගන්නම් දෙකේම x තියෙන නිසා හරි 1 දාන p බෙදීම 100 නේ අහන්නේ තියෙන්නේ. එතකොට මෙහා නිකන් නියතයක්. ඇයි? මෙතන 2 බෙදීම 100 ළමයි තියෙන්නේ. p දැන් p කියන එක 2යි අපි හොයාගත්තනේ 2යි කියලා. හරි p කියන එක 2යි කියලා අපි හොයාගත්තා. අන්න 2 බෙදීම 100 තියෙන්නේ. හරි. එතකොට මේක නියතයක් මේක x. අපිට ඕනේ දැන් y ගේ සිග්මා. ඒ කියන්නේ මොකද්ද? x ගේ සිග්මා වතාවක් මේ නියතය. මොනවද අප්පා මේ ගන්න? x ගේ සිග්මා වතාවක් මේ නියතය. හරි. ඉතින් ඔක සුළු කරන්න තියෙන්නේ. x ගේ සිග්මා අපි දන්නවා මෙන්න 140.84යි. මේ කෑල්ල වැඩි කරන්න 1 දශම හරි 100 දෙක කියන්නේ 0.02 කියන්නේ 1.02 දෙකින් වැඩි කරාම එනවා සිග්මා y සිග්මා y කියන එක නෝ ඉතින් මට තේරෙන්නේ නැහැ හරි මෙච්චර කරලා දීලා තේරුම් නැත්තම් තේරුම් නැතිලා ඉතින් තේරුම් ගන්න හරි පහසුයි මේවා කරොත් එහෙම ඕගොල්ලන්ට සංඛ්‍යානේ කියන පාඩම අනිවාර්යයෙන්ම ලකුණු සියල්ලම ගන්න පුළුවන් ඉන්න උගන්වලා තියෙන්නේ සියල්ලම ඔන්න මගේ එක කොටසක් මම අවසන් කරනවා. එහෙනම් අපි ඊළඟට අපි තවත් හොඳ පාඩමකින් හම්බෙමු. මට හිතෙනවා සංකීර්ණ සංඛ්‍යා වලින් අපි හම්බෙයි කියලා. එහෙනම් සමුගන්න අපේ ප්‍රධාන තියරි පාඩම් වල නොතේරෙන පාඩම් වල පළවෙනි පාඩම අවසන්. එහෙනම් සංඛ්‍යානේ අවසන්. අපි නැවතුවා. ඔබට ජය වේවා.